ගමන් බලපත්‍රය ඉන්දියානු හා නේපාල වීසා සිද්ධ ස්ථානවලට ඇතුළු වීමේ ගාස්තු ඉන්දියාව තුළ කිසිදු මුදලක් අය නොකෙරේ. විශේෂ සාප්පු සවාරි සුවපහසු බැතිබර දඹදිව වන්දනාවක් සඳහා නුගේගොඩ ලෝටස් සංචාරකයෝ දුරකථන 2822.76 071 870 757. සූදානම් වන්නේ හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කරන්න. තථාගතයන් වහන්සේලා මාර්ගෝපදේශකයන් වහන්සේලා පෙන්වන ධර්ම මාර්ගය පිළිබඳව සාකච්ඡා කරන්න. මේ නිවන් මඟ පිළිබඳව විමසා බලන්න. මා ඔබට කරුණු පහක් මුලින් කියනවා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේසි. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති. දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේති. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේසි. පළවෙනි එක මොකද්ද? බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේසි. අවබෝධයට පත්වෙච්ච බුදුවරු අවබෝධ වෙන විදිය කියලා දෙනවා. ඒක තමයි පළවෙනි එක. ඒ මාර්ගය කියලා දෙනවා. මොකක්ද මේ මාර්ගය? නිර්වාණ මාර්ගය. යන්නේ කොහොමද? ප්‍රතිවිරුද්ධව. පටිසෝතගාමී මාර්ගයක්. ඒ පටිසෝතගාමී මාර්ගය පුරුදු කිරීමෙන් මොකක්ද ලැබෙන්නේ? නිවන් සෝය. ඒක තමයි අවබෝධය. ඒක තමයි අවබෝධය ඉගැන්වීම. අවබෝධයට පත්වෙන විදිය උගන්වනවා. අවබෝධයට පත්වෙන විදිය ඇරෙන්න වෙන කිසිවක් උන්වහන්සේලා උගන්වන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නය ඒ අවබෝධයට පත්වෙන විදිය කොතනද තියෙන්නේ කියන එකයි ප්‍රශ්නය. ඒක කිසිම පොතක නැහැ. අවබෝධයට පත්වෙන විදිය පොතක තියෙනවා. ඒ කියන්නේ මේ පොත තියෙන තාක්කල් ලෝකේ අවබෝධයට පත්වෙච්ච අය සිටිය යුතුයි. ඒ පොත අවුරුදු 500ක් පරණ නම් ඒ 500ක කාලය ඇතුළත මේ පොත කියවලා අවබෝධ කරගත්තු අය ඉන්න ඕන. නමුත් ලෝකේ කිසි දවසක කිසිම කාලයක අවබෝධයට පත්වෙන විදිය පොතක ලියන්න බෑ. අවබෝධයට පත්වෙච්ච අයගේ ස්වභාවයත් ඒගොල්ලන්ගේ හැසිරීමත් ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන පිළිවෙලත් ඒගොල්ලෝ ප්‍රකාශ කරන යම් යම් කාරණාත් විතරයි පොතපතක සටහන් කරන්න පුළුවන්. කාලයක් ගියාම මිනිස්සු කල්පනා කරනවා නිවන් දකින්න දැන් මේ පොත්පත් කියවන්න ඕන කියලා. ඒ මිනිස්සු කල්පනා කරලා නිවන් දකින්න උවමනාවක් ඇති වුණාම ඒ උවමනාව ඇති වෙච්ච මිනිස්සු පොත්පත් කියවනවා. පොත්පත් කියවලා පොත්පත් වල තියෙනවා ඔවුන් කරන්න යනවා. මෙහෙම කරගෙන යනකොට උන්ට තේරෙනවා පොත්පතේ තියෙන දේවල් කළාම කාලය යනවා, වයස යනවා, මරණය ලං වෙනවා. හැබැයි ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ලෝකේ කිසිම තැනක කිසිම පොතක නිවන් දකින විදිය ලියන්න බෑ. දැන් එහෙනම් මොකක්ද මේ කොහොමද අහගන්නේ? මේ කොහොමද ඔය කියන නිවනටපත් වෙන්නේ? ඔය කියන ගැලවීම, ඔය කියන විමුක්ති මාර්ගය, ඔය කියන සදාතනික ශාන්තිය, ඔය කියන සහනය කොහොමද අපි සොයන්නේ? සොයන්නේ එකම විදිහයි. සොයාගත් කෙනෙකුගෙන් අසන්න ඕන. ඉතින් දැන් හැමෝම කියනවා ඔව් නිවන් දැක්කයි කියලා. දැන් මේ හැමෝම නිවන් දැක්කයි කියලා කියන අය අතර හරිම එක්කෙනා කොහොමද හොයාගන්නේ? හරිම කෙනා සෙවීම ඔබට බාරයි. ඒ හරිම කෙනා සොයන එක ඔබේ ඥානයට සාපේක්ෂකයි. ඔබේ ඥානයටයි සාපේක්ෂක වන්නේ. සැබෑවටම බුදුවරු දකින්නේ කවුද? ඥානවන්තයෝ පමණයි. ඥානවන්තයෝ ඇරෙන්න බුදුවරු වෙන කාටවත් පේන්නේ නැහැ කිසිම දවසක. ඥානවන්තයෝ ඇරෙන්න
බුදුවරු දැක්කොත් කවුරු හරි ඒ බුදුවරු නෙමෙයි බුදුවරු වගේ අය. උන් සිතාගෙන සිටිනවා බුදුවරු කියලා. සැබෑවටම බුදුවරු දකින්නේ ඥානවන්තයෝ පමණයි. ඒ බුද්ධ ස්වභාවය ඒ ඥානවන්තයාගේ ඥානයට සාපේක්ෂකයි. දැන් අපි රස්සාවක් ඉල්ලගෙන മന്ത്രിතුමා ළඟට යනවා. ගිහිල්ලා ඇප්ලිකේෂන් එක කොලේ දීලා මොකද්ද කියන්නේ? අනේ සර් රස්සාවක් කළ දෙන්න. සර් රස්සාවක් කළ දුනොත් බුදු වෙනවයි කියනවා. මේසුගේ මේ ජනවහරි තියෙන දේවල්. දැන් ඔය හැම දෙයියෝ ළඟටම යනෝනේ පූජාවල් තියන්නේ. සෝංකාරි ළඟට ගියත් කියන්නේ මොකක්ද? කියන්නේ පූජාව තියලෙවලා. බුදු වෙන දෙයි හාමුදුරුවනේ කියලා කියන්නේ. ඇයි ඒ? මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කළොත් ඔය බුදු කෙනෙක්. දැන් බලාපොරොත්තු ඉෂ්ට කළාම බුදු කෙනෙක්. හැබැයි ඒ අවබෝධය తాවකාලිකයි. බඩගින්නේ ඉන්න මිනිස්සෙකුට දහම් කියන්න බුදු කෙනෙක් නෙවෙයි. බඩගින්නේ ඉන්න මිනිහාට කැම දෙන්න බුදු කෙනෙක්. හැබැයි ප්‍රශ්න තියෙන්නේ බඩගින්නේ ඉන්න මිනිහෙක් කැම කාලේ ඉවරුනහම ප්‍රශ්නේ විසඳුනාද කියන එක. ඒ නෑ. ප්‍රශ්නේ විසඳුන්නේ නෑ උතන. එතකොට මේ මිනිහයාගේ බඩගින්න නිවුණා. හැබැයි දුක නිවුන්නේ නෑ. නමුත් අර අවස්ථාවට සාපේක්ෂක වේ මිනිහට කවුද සැබෑවටම බුදුන්? තමුන්ගේ බඩගින්න නිවු කෙනා බුද්ධයි. එච්චරයි. ඊට පස්සේ බඩගින්න නිවිලි ඉවරයි දැන් ආයෙ ජීවත් වෙන්න පටන් ගත්තා. ආයෙ ජීවිතය ගැන කල්පනා කරන්න පටන් ගත්තා. එතකොට ජීවිතේ දුක තියෙනවා. මේ දුකෙන් ගැලවෙන්න බෑ. ඔව් කල්පනා කරනයි මට මේ දුක තියෙන්නේ. එතකොට තේරෙනවා දුක තියෙන්නේ බලාපොරොත්තු තියෙන නිසා. දැන් මම දුකෙන් ගැලවෙන්න කුමක්ද සිදු කරන්න ඕනේ? සියලු බලාපොරොත්තු අත්හරින්න ඕනේ. සියල්ල කෙරෙහි ඇති සියලු මානසික බැඳීම් වලින් දුරස් වෙන්න ඕනේ. සියල්ල කෙරෙහි নিরপেক্ষක වෙන්න ඕනේ. සාපේක්ෂ භාවයේ තියෙන තාක්කල් දුක පවතිනවා. নিরপেක්ෂ භාවයටපත් වෙන්න ඕනේ. දැන් ඔන්න කෙනෙක් මේ දේශනාව අහලා මේ දේශනාව අනුගමනය කරන්න පටන් ගන්නවා. මේ කියන එක කරනවා. කළා බලනවා. කළා බලනකොට තේරෙනවා දුක නිවෙනවා. දුක නිවෙනවා කියන්නේ හිත නිවෙනවා. හිත නිවෙනවා කියන්නේ අර වෙනදා දැනිච්ච දැවිල්ල, දාහය, පිපාසාව, කෙලස් නිසා ඇතිවෙන තද බල කුසගින්න මේ සියල්ල නැති විය යනවා. එතකොට තේරෙනවා මගේ හිත නිවිලා දැන්. මම ශාන්ත වෙලා. මම ශාන්ත වෙච්ච ධම්ම මොකද්ද? මොකද්ද ශාන්ත වෙච්ච ධම්ම? දුක නිවන ධම්ම. බුදු කෙනෙක් ලෝකයට හැමදාම අරගෙන යන සත්‍යයේ පණිවිඩය තමයි දුක නිවන ක්‍රමය. අපි දන්නවා මහා සිංහනාද සූත්‍රයේ ගෞතම බුදුන් වහන්සේට ලිච්ඡවි පුත්‍ර සුනක්කත් භික්ෂුව චෝදනා කළා. දොස් කිව්වා. ඒ දොස් කිව්ව බුදු වෙලා නැහැ. ඔය බුදු වෙලා කියන්නේ බොරුවක්. තර්කයට හරියන්න බණ කියනවා තර්ක කරන්න පුළුවන් නිසා ඒ බණ කාටවත් තර්ක කළ විදින්න බෑ. දක්ෂයි. ඒ වුණාට ඒ කියන බණ ඇහුවාම හිතේ තියෙන දුක නම් නෙවෙනවා. සරියුත් මහරහතන් වහන්සේත් ගෞතම බුදුන් වහන්සේත් අතර සංවාදයේදී තියෙන්නේ උන්වහන්සේ සාරිපුත්‍රට කියන්නේ සාරිපුත්‍ර. සැබෑවටම බුදු වෙලාද නැද්ද කියන එක දන්නේ තමන් වහන්සේ විතරයි. ඒක වෙන කාටවත් කියන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ වුණාට බුදු වෙලා වුණත් නැති වුණත් මම කියන දේ දුක නිවෙනවා නම් ඒ මදයි. ලෝකෙට හැමදාම බුදු කෙනෙක් අරගෙන එන්නේ එකම පණිවිඩයක්. ඒ දුක නිවන ක්‍රමයක් විතරයි. හැබැයි මේ දුක తాවකාලික නිවා දැමීමක් නෙවෙයි. දැන් මෙතන අපිට ලෝකේ අපිට මෙතෙක් කල් අපි දැක්කේ මිනිස්සු తాවකාලිකව දුක නිවනවා. මිනිස්සුගේ හිතට තරහ ආවම මිනිස්සු මෛත්‍රී භාවනාව කරනවා. හැබැයි තරහ ආවම මෛත්‍රී භාවනාව කළාට ඒ වෙලාවට හිත නිවෙනවා. ඊට පස්සේ නැවත සමාජයට ගියහම ආයෙ හිතට තරහ එනවා. ඒ කියන්නේ තරහ නිවිලා නැහැ කියන එකයි. తాවකාලික සංහිඳියාවකටපත් වෙනවා. බුද්ධ වචනය ඔබට తాවකාලික සංහිඳියාවක් ගෙන නොයයි. බුද්ධ වචනය ඔබව සැබෑවටම නිවා දමයි. ඒ සැබෑවටම නිවා දමන ක්‍රමය බුදුවරුන්ගෙන් අසන්න. ඒ ක්‍රමය අනුගමනය කොට බලන්න. ඔබේ දුස්සිතේ පවතිනා වූ සදාතනික අසහනය, සදාතනික විඩාබර බව, සදාතනික කම්මැලිකම, සදාතනික බඩගින්න හා සදාතනික පිපාසාව සංසිඳී යන්නේද එය දුක නිවීමේ ප්‍රතිඵලයි. ඔච්චරයි දුක නිවෙනවා. හිත නිවිලා යනවා. සියලු බලාපොරොත්තු වලින් නිදහස් වෙනවා. මිනිස්සු හැමදාම අනාගතයක සිහින ලෝකවල ජීවත් වෙනවා.
මිනිස්සු අනාගත සිහින ලෝකවල ඉන්න තාක්කල් මිනිස්සුන්ට සහනයක් නැහැ. මිනිස්සු රැයට නිදාගන්නේ උදේට දහසකුත් බලාපොරොත්තු ගොඩ ගහලා. මිනිස්සු උදේ ඇඳෙන් නැගිටින්නේ ශරීරයේ බර වගේම බලාපොරොත්තු මිටියක බරකුත් එක්ක. ඒක හරි විඩාවක්. මම ඔබට කියන්නේ ඔබ උදෑසන ඇඳෙන් නැගිටින විට ශරීරයේ බර පමණක් ඇතුව නැගිටින්න කියලා. නැගිටලා ඉවර වෙලයි දවසේ මොනවද කරන්න ඕන කියලා බලන්නේ. කිසිම වෙලාවක අනාගතයට හිත හිර කරන්න එපා. මිනිස්සු මෝඩයි. අනාගතයට හිත හිර කරනවා. හිර කළා කියනවා මේ දවසේ මේ වෙලාවට මේ දේ වෙන්න ඕන කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැති වුණාම වුන් පශ්චාත්තාප වෙනවා. වුන් සටන් කරන්න පටන් ගන්නවා. වුන්ගේ අනාගතය වෙනුවෙන්. මම ඔබට කියන්නේ සබාවටම ගැලවෙන්න අවශ්‍ය නම්, සබාවටම සහනය අවශ්‍ය නම්, සබාවටම නිවීමක් ඔබට අවශ්‍ය නම් ඔබ අනාගතය කෙරෙහි ඇති සියලු බලාපොරොත්තු අත්හරින්න. නිදහස් වෙන්න. හිතේ දුක තියෙන බව මුලින් තේරුම් ගන්න. දුක ඇති වෙන්නේ බලාපොරොත්තු නිසා. බලාපොරොත්තු දැන් කෙනෙක් අහන්න පුළුවන් මෙහෙම දැන් ඔබ වහන්සේ කියනවා බලාපොරොත්තු නැතුව ඉන්නේ කියලා. එතකොට අපි කොහොමද වැඩ කරන්නේ? මම ඔබට කියන්නේ බලාපොරොත්තු කෙරෙහි බලාපොරොත්තු නොවන්න කියලා. වැඩ කරන්න. සංවිධානය කරන්න. සියල්ල කරන්න. ඒව වෙන්න ඕනේ කියන එකක් හිතට දාගන්න එපා. මිනිසුන්ට වෙලා තියෙන ප්‍රශ්නේ මේ සමාජයේ දුකටපත් වෙලා ඉන්නේ ඒ සියල්ල ඒ විදිහට වෙන්න ඕන. හෙට වැඩට යන්න ඕන. හෙට වහින්න නැතුව තියෙන්න ඕන. හොඳට පායන්න ඕන. නෝ වෙන්නේ නැහැ. අත්තරලා ගන්න. වැස්සට වහින්න ඉඩ දෙන්න ඕන තරම්. මිනිස්සු හැමදාම කරන්නේ වැස්ස වහිනකොට වැස්සට නියෝගයක් පනවනවා. වැස්ස ඔබ වහින්න ඕන මට ඕන තරම්. වැස්ස ඔය කිසිවක් ගණන් ගන්නෑ. ඒතකොට මට ඕනේ කියන සීමාව පැනපු ගමන් මිනිස්සු වැස්සට මොකද්ද කරන්නේ? සාප කරනවා. වැස්සට සාප කිරීමෙන් සැබෑවටම පීඩාවට පත්වන්නේ වැස්සද සාප කරන මිනිසයාද? වැස්සට සාප කරන මිනිසයා වැස්සනේ පීඩාවටපත් වෙනවා. වැස්ස කවදාකවත් පීඩාවටපත් වෙන්නේ නැහැ. මේ පායනවා. මිනිස්සු පායනකොට කියනවා මේ පායන කරන් හොඳයි කියනවා. ටික දවසක් ගිහලා කියනවා දැන් පෑවුම ඇති කියනවා. දැන් වැස්සත් හොඳයි කියනවා. ඒත් පායනවා. එතකොට ආයෙ මිනිස්සු පෑවුමට බඩිනවා. මේ කිසි දෙයක් කරගන්න නැහැ. රස්නේ වැඩි දැන්. මිනිස්සු පෑවුමට සාප කළාට පෑවුම නවතින්නේ නැහැ. වැස්සට වහින්න ඉඩ දෙන්න. අවුවට පායන්න ඉඩ දෙන්න. සුළඟට හමන්න ඉඩ දෙන්න. ඔබ දිහා බලා ගන්න. වැස්සට වහින්න ඉඩ දීලා සුළඟට හමන්න ඉඩ දීලා අවුවට පායන්න ඉඩ දීලා අපි දිහා බලා ගත්තාම සැබෑවටම අපගේ ඇතුළාන්තයේ ඇති සදාතනික අඩුව සදාතනික දුර්වලතාවය අපිට පේන්න පටන් ගන්නවා. කෙටියෙන් කියතොත් අපේ මෝඩකම අපිට තේරෙනවා. කෙනෙක් අවබෝධයටපත් වුණාම ඒ අවබෝධයටපත් වෙච්ච උතුමා අවබෝධයටපත් කරන විදියත් සෝබාදහමේ රිද්මයත් මේ දෙකම අවබෝධ කරනවා. අවබෝධයටපත් වෙන විදියත් සෝබාදහමේ රිද්මයත් මේ දෙකම අවබෝධ කරනවා. අවබෝධය විතරක් මිනිස්සෙකුට තිබුණොත් සෝබාදහමේ රිද්මය දන්නේ නැතුව ඒ අවබෝධයටපත් වෙච්ච මිනිසයා ඒ අවබෝධය අරගෙන සෝබාදහමේ රිද්මයක සටන් කරන්න ලෑස්ති වෙනවා. එතකොට මේ මිනිසා විඩාවටපත් වෙනවා. අවබෝධය කෙනෙකුගේ පරිපූර්ණ වෙන්නේ ඒ අවබෝධයටපත් වෙච්ච උතුම් මිනිසා අවබෝධය හා සෝබාදහමේ රිද්මය කියන දෙකම අවබෝධ කළාම එතකොට බුදු කෙනෙක් මිසක් අන් කවරෙක්ද? උඩ වෙන වචනයක් මේ ලෝකේ කියන්නේ නැහැ. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේසි. ඒ අවබෝධයටපත් වෙච්ච බුදුන් වහන්සේ අවබෝධයේ පිණිස බණ කියනවා. වෙන එකකට බණ කියන්නේ නැහැ බුදුවරු. දැන් අද ලෝකේ අපිට පේන්නේ මිනිස්සු ඔක්කොම බුද්ධ ආගම පටලවගෙන. මිනිස්සු බුද්ධ ආගම කියලා කරන්නේ අමූලික බොරුවක්. මිනිස්සු ධාතු වඳිනවයි කියලා වඳින කරන බොරුවක්. හැම තැනම ධාතු පැටව ගහලා. එක මොකක් හරි ධාතුවක් කොහෙන් හරි පිටරටකින් ගෙනාවොත් ඒක මේ රටේ පැටව ගහනවා. ඕවා නෙවෙයි බුද්ධ ආගම කියන්නේ. බුද්ධ ආගම කියන්නේ මිනිස්සුගේ හිත නිවන ක්‍රමයක්. ඒ සදාහටම නිවන ක්‍රමයක්. මිනිසුන්ගේ අස්පාදන්න කෙනෙක් නැති නිසා මුළු ජාතියම වඳ පීදිලා. මේ විදිහට ගියොත් සියල්ල විනාශයටපත් වෙනවා.
ඒ නිසා මා ඔබට ඊට කලින් කියන්නේ මේ ක්‍රමේ නිවැරදි කරන්න ඕනේ කියලා. මිනිස්සු බුද්ධ ආගම කියලා හිතාගෙන ඉන්නේ පුද පූජා විදියක්. හැබැයි ලෝකෙට පහළ වෙච්ච සියලු බුදුවරු ආමිස පුද පූජා ප්‍රතික්ෂේප කළා. බහුම් වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ඛ චේතියානි මනුස්සා භයතජ්ජිතා. මිනිස්සු ගස් ගල් වලට, බෝරුක් වලට, ආරාම වලට, කැලවල් වලට, පර්වත වලට, චෛත්‍ය වලට, කෝවිල් වලට ඒවට වැඳ වැඳ දුවන්නේ. මිනිස්සුගේ ඇතුලේ තියෙන සදාතනික බය නැති කරපු නිසා, දුක නැති කරපු නිසා, නැති කළා නැති නිසා. මේ සියල්ල මිනිස්සු ප්‍රතික්ෂේප කරන දුක නිවන දහමක් ලෝකේ පහළ වුණාම මා ඔබට කියන්නේ මිත්‍යා විශ්වාසවලට විරාමයක් තබන්න වෙලාවයි මේ. සම්බුදුවරු ලෝකෙට උගන්වන්නේ ප්‍රතිපත්ති පූජා මාර්ගයක්. ධම්මාරාම භික්ෂුව උන්වහන්සේ පරිනිර්වාණයට පත් වෙන වෙලාවේ උන්වහන්සේට වන්දනා කරන්නේ නැතුව සිත පුරුදු කළා. ඒතර අනිත් ඔක්කොම ඇවිල්ලා බැන්නා. තථාගතයන් වහන්සේ පිරිනිවෙන වෙලේවත් ඇවිල්ලා වඳින්නේ නැහැ. ඒතර උන්වහන්සේ දේශනා කළේ සබෑවටම ධම්මාරාම මා කිව් දේ කරයි. මා කිව් දේ නම් කුමක්ද? සිත නිවා ගැනීමයි. ඒ සිත නිවා ගන්න පුද්ගලයා සබෑවටම මට වන්දනා කරන්නේ. යෝ තථාගතස්ස සක්කාරොන්ති ගරුකාරොන්ති පූජෙන්ති පරමාය පූජාය පටිපත්ති පූජාය. යමෙක් තථාගතයන් කෙරෙහි සබෑවටම ගරු කරන්නේද, සත්කාර කරන්නේද, බුහුමන් දක්වන්නේද, ඒ ප්‍රතිපත්ති පූජාවෙන් හෙවත් මාර්ගයෙන්, ඒ නිර්වාණ මාර්ගයේ අනුගමනය කිරීම තුළින්ම උන්වහන්සේ කෙරෙහි ගෞරව කළ යුතුය. ආමිස පූජා වරදක් නෑ. හැබැයි ඔය කියන කතන්දරේ දැනගෙන කරන්න ඕන. නැත්තම් මහා මෝඩ වැඩක් කරන්නේ. කිසි තේරුමක් නැති දැනකට ආයේ අපි ජීවිතේ දක්වනවා. ආමිස පූජාව තියෙන්න ඕන එක්තරා ප්‍රතිශතයක් දක්වා පමණයි. ඒ ප්‍රතිශතය දැනගෙන කළොත් ඔබ ජීවිතේ හැමදාම දිනනවා. නැත්තම් හැමදාම පරදිනවා. මිනිස්සු බුද්ධ ආගම කියලා බොරු දේවල් ගොඩක් හදාගෙන සමහර බුද්ධ ආගම කියලා ලොකු පොත්, ජාතක පොත්, ඊළඟට මහා වංශ පොත්, දීප වංශ පොත්, තූප වංශ පොත්, ධම්මපදට්ට කතා පොත් ඕමෝම ගිහිලා අන්තිමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් පෙරලගෙන කියවන්න පටන් ගන්නේ බුද්ධ ආගමයි කියලා. ඔන්නද මේ වටිනා ඥාන මාර්ගය, මේ වටිනා අවබෝධයට පත් කරන මාර්ගය, මේ වටිනා දුක නැති කරන මාර්ගය වැටිලා තියෙන සැබෑම තැන. දැන් මේක කිව්වහම මට බණී වෙනවට මං කියන දේ ඇත්ත. ඒක කාටවත් බොරුයි කියලා කියන්න සමර්ථ වෙච්ච කිසිම කෙනෙක් දෙවියන්සුන් සහිත සත්ව ප්‍රජාවෙහි ශ්‍රමණ බ්‍රාහ්මණ පූජකයන් සහිත ලෝකෙහි කිසිවෙක් නැහැ. මං කියන එක හරි. මං කියන එකට විරුද්ධ වෙලා වැඩක් නැහැ. මං කියන එකට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට උත්තර සපයන්න ඕන. මට හිංසා කළයි කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මට ගැහුවයි කියලා, මාව නින්දාවට බොරු චෝදනාවලට ලක් කළයි කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. කට නවතින්නෙත් නැහැ. මේක නවතින්න නම් මේ සියල්ල ਸਰව සාධාරණ විශ්ව නීතියකට මේ ලෝකෙ එකතු වෙන්න ඕන. ඒ අප සිතන ලෝකය මේ සමාජය තුළ නිර්මාණය වෙන්න ඕන. මිනිස්සුන්ගේ සිත් අවදි වෙන්න ඕන. මිනිස්සු නිදහසේ හිතන්න පටන් ගන්න ඕන. මිනිස්සුන්ට ආගමක අවශ්‍යතාවයේ තියෙන සිත නිවා ගන්න මිසක් සම්ප්‍රදායට හිර කළා සම්ප්‍රදාය කරේ පින්නලා තියලා දුවන්න නෙමෙයි. පායාසි රාජඤ්ඤ සූත්‍රය ඉතා පැහැදිලිව කුමාර කශ්‍යප රහතන් වහන්සේ පායාසි රාජඤ්ඤට කියනවා හනමිටිකාරයෙක් වෙන්න එපා. සමහර මෝඩ මිනිස්සු හැමදාම හනමිටි කරේ තියා යනවා. ඒගොල්ලන්ගේ සීයල කරපු නිසා, සීයාගේ සීයා කරපු නිසා, තාත්තා කරපු නිසා එහෙම කරන්න අවශ්‍ය නැහැ. කල්පනා කරලා බලන්න ඔබ කරන දේ ඔබට යහපත පිණිස හේතු වෙනවාද කියලා. ඔබ යම් ප්‍රතිපදාවක් අනුගමනය කරනකොට ඒ ප්‍රතිපදාව ඔබේ සිතේ දුක නිවන්න ඕන. නැත්නම් ඒක මහා මුලාවක්. හැබැයි ඒ දුක සදාටම නිවන්න ඕන. දුක සදාටම නිවන විදිය මා කියා දෙන්නම්. මගෙන් මේ දුක නිවන ක්‍රමය ගැන ප්‍රශ්න කරන්න. ඒ දුක නිවන ක්‍රමයේ මුලත්, දුක නිවන ක්‍රමයේ මැදත්, දුක නිවන ක්‍රමයේ අවසානයත් මේ තුන් තැනම මා හරියටම දන්නවා. ඕනම කෙනෙකුට ඒක වගේ ප්‍රශ්න කරන්න පුළුවන්. බොහොම විවෘතව. ඒක සංගවන දහමක් නෙමෙයි, බුද්ධ වචනේ සංගවන දහමක් නෙමෙයි, ඒ විවෘත කරන දහමක්. තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ
මහණෙනි තථාගත වරුන්ගේ ධර්මය සංගවන වහන දහමක් නෙමේ. මහණෙනි තථාගත වරුන්ගේ ධර්මය විවෘත කරන විට බබලන දහමකි. විවෘත කරන්න ඕන. පෙට්ටි වල දාලා හංගලා වහලා තියන්නේ නැතුව ඔය පෙට්ටි වලින් ඔය දේවල් එළියට අරගෙන සාකච්ඡාවට භාජනය කරන්න ඕන. විමර්ශනයට පාත්‍ර කරන්න ඕන. ඒ පාත්‍ර කළ ඉවර වෙලා තමයි පිළිගැනීම නොපිළිගැනීම සිද්ධ කරන්නේ. අපි පරම්පරාවෙන් පිළිගන්නේ. පරම්පරාවෙන් පිළිගන්නේ මොඩයෝ. මා පරම්පරාය කියලා සියලු බුදුවරු ප්‍රතික්ෂේප කරන දේ අය. පරම්පරාවෙන් ආවට පිළිගන්නේ මා අනුස්සවේන අපි කටකතාවෙන් කිව්වට පිළිගන්නේ නැහැ. මේ ලෝකේ මිනිස්සු හැමදාම කටකතාවෙන් තමයි බොහෝ දේවල් විශ්වාස කරන්නේ. මිනිස්සු ගැන හොඳ කියන්නේත් කටකතාවෙන්. මිනිස්සු ගැන නරක කියන්නේත් කටකතාවෙන්. මිනිස්සු කටකතාව නිසා විශාල පරාජයකටපත් වෙලා. ඒ නිසා බුද්ධ වචනේ කාලාම සූත්‍රයේ සඳහන් වෙන්නේ මා අනුස්සවේන කටකතාවෙන් කිව්වට අපි පිළිගන්නේ නැහැ. මා පිටක සම්පදානේන අපි පොත්වල තිබ්බට පිළිගන්නේත් නැහැ. පොත්වල තියෙන ඒවා කරන්න පුළුවන් වෙන්න ඕන. පොත්වල තියෙන ඒවා කරපු කෙනෙක් ඉන්න ඕන. ඒ කරපු කෙනා කියනවා විතරයි අපි පිළිගන්නේ. එහෙම නැත්නම් අපි හැමෝම එකතු වෙලා හැංගිමුත්තන් ගහනවා. හැංගිමුත්තන් සෙල්ලමක්. එහෙම නැත්නම් එකිනෙකා වෙස්මූණු දහගෙන වෙස්මූණු සෙල්ලමක් කරනවා. කවුරුවත් කාගේවත් මූණ හරියටම දකින්නේ නැහැ. එකිනෙකා තමන්ගේ මූණ වෙනස් කරගෙන හැසිරෙනවා. ඒම ගියොත් වෙන්නේ සමාජ විනාශයටපත් වෙනවා. මා අපිට කියන්නේ ඥානවන්ත වන්නේ කියලා. කිසි කෙනෙක් කිව්වට පිළිගන්න එපා. යමකින් දැක්කට පිළිගන්න එපා. ඇවිල්ලා දැකලා සාකච්ඡා කරලා බලලා පිළිගන්න. තථාගත බුද්ධ වචනය විවෘත කළ විට බබලන දහමක් මිසක් වහනකොට බබලන දහමක් නෙමෙයි. ඒ නිසා අපි ඒක දැන් විවෘත කරන්න ඕන. මොකද්ද විවෘත කරන්නේ? දුක නිවන මාර්ගය. සදාහටම දුක නැති කරන විදිය. සදාහටම දුක නැති කළා හිත පූර්ණත්වයට, පරිපූර්ණත්වයට, පරම සත්‍ය දෙසට යොමු කරවන ගෙනියන ක්‍රමවේදය විවෘත කරන්න. එච්චරයි. ඔය බුද්ධ ආගමේ තියෙන සිත පරිපූර්ණත්වයට පත් කරන දහමක්. ඒකට අපි කියනවා විශ්ව දහම. විශ්ව සත්‍ය, යුනිවර්සල් ට්‍රුත් එකක්. ලෝකයේ මේ විශ්වයේ මේ මනුස්ස ලෝකෙත් සහස්ත්‍රී ලෝක ධාතුව තුළ තියෙනා වූ මනුස්ස ලෝක දහස, ද්විසහස්ත්‍රී ලෝක ධාතුව තියෙනා වූ දසදහස මේ ආදී වශයෙන් සමස්තය දිහා අරගෙන බැලුවාම මේ සමස්තය තුළ එකම දහමක්, එකම සත්‍යයක්, එකම මාර්ගයක්, එකම ගැලවීමක්, එකම විමුක්තියක්, එකම නිර්වාණ ධාතුවක් පවතිනවා. මේ එකම නිර්වාණ ධාතුව අවබෝධ කිරීමමයි බුද්ධ වචනය. ඒක හරි ලේසි. ඒක අමාරු නෑ. ලෝකේ දෙකක් නෑ සත්‍ය. එකම සත්‍යයක් තියෙනවා. ඒ එකම සත්‍ය මේ භෞතික ලෝකයේ ඉන්න මිනිස්සයාට දකින්න පුළුවන්. ඒ දකින්න ඔහු මේ භෞතික ලෝකයේත් එක්ක ජීවත් වෙනවා. මේ ආස්වාදයේ දකින්න. ආස්වාදයේ නිසා විඩාවටපත් වෙනවා. විඳින්න ගිහිල්ලා අමාරු වෙනවා. එතකොට හිතනවා මම මේ අමාරු වෙන්නේ මම විඳින්න ගියපු නිසා. මේ ඒ නිසා මට දැන් මේ විඳින්න යන එක හරි කරදරයි. විඳින්න යන්න මට දැනෙන්නේ හිතට බරක්. මම දැන් මේ විඳින්න එකෙන් ගැලවිලා අයින් වෙලා ඉවත් වෙන්න ඕන. සදහටම. අන්න ඒකයි විමුක්ති මාර්ගය. බුදුවරු ලෝකෙට දේශනා කරන විමුක්ති මාර්ගය පරිපූර්ණයි. ඒ විමුක්ති මාර්ගයේ කිසි තැනක අඩුවක් නැහැ. හැබැයි අවාසනාවට මේ මුළු සමාජයේම මිත්‍යාව, බොරුව, වංචාවෙන් වහගෙන සත්‍ය එලි කරන්න දෙන්නේ නැතුව සත්‍යයට විරුද්ධව සියල්ලෝම පොළුමුගුරු, දඩුමුගුරු අරගෙන අසත්‍ය මත ජීවත් වෙලා අසත්‍යයෙන් කාලා අසත්‍ය බීලා අසත්‍ය ඇඳගෙන අසත්‍ය වමාරවමින් මිනිස්සු සත්‍ය යටපත් කරන්න ලෑස්ති වෙනවා. ඒ සත්‍යමයි. ඒ කාටවත් යටපත් කරන්න බෑ. ඒක සදාතනික ධමයක්. යටපත් කරන්න උත්සාහ දරන්න සැබෑවටම මතු කරන්න වෑයම් කරන්න ඕය. ඔවුන් යටපත් කරන්න උත්සාහ දරන තරමින්ම ලෝකවාසී සියලු දෙවියෝද මිනිසුන්ද මොවුන් මේ යටපත් කරන්නට උත්සාහ දරන්නේ එක්ක මේ වැරදි නිසාය. නැත්තම් මේ තුල සැබෑවටම කුමක් හෝ දෙයක් සැඟවී ඇති නිසායයි සිතා ඔවුන් ගවේෂණය කරන්න පටන් ගනී. සැබෑවටම සත්‍ය වෙනුවෙන් වෙහෙසෙන්න ඕනම් සත්‍ය යටපත් කරන්නට වෑයම් කරන්න ඕය.
ඔවුන් සත්‍ය නැවත නැවත මතු කර ඉල්පමින් ලෝකයට ලබා දෙන්න මිසක් අන් කවරෙක්ද? ලෝකේ සත්‍ය විනාශ කරන්න බෑ. ලෝකේ සත්‍ය මතු වෙනවා. සත්‍ය මතු වුණාම ඒ අවබෝධයට පත්වෙන මාර්ගයේ ලෝකයට එළි වුණාම මිනිස්සු මේ මාර්ගයේ ගමන් කරනවා. අවබෝධයට පත්වෙන මාර්ගය බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේසි. බුදුවරු පැහැදිලි කරපු අවබෝධයට පත්වෙන මාර්ගය. මිනිස්සු මේ මාර්ගයේ ගමන් කරන්න ලෑස්ති වෙනවා. කවුද මේ මාර්ගයේ ගමන් කරන්නේ? සමාජයේ සිටින වැඩිම ඥානවන්තයන්, උගතුන්, සියලු සැප සම්පත් ඇති ධනවතුන්, සියලු සැප සම්පත් ඒ මාර්ගයේ ලෝකයට පහළ වී එය දුටු තැනේදී, එය ඇසු තැනේදී සියල්ල අත්හරිනවා. ඔවුන්ගේ ජීවිතයේ ඔවුන් ලැබපු සියලු ධන ධාන්‍ය භවභෝග සැප සම්පත් වලට වඩා, ඔවුන් ලැබපු උගත්කම් වලට වඩා, ඔවුන්ගේ නම්බු නාම උපාධි සහතික වලට වඩා ඔවුන්ට සත්‍ය මාර්ගයේ වටින නිසා ඔවුන් සියල්ල අතහරිනවා. ඔවුන් සියල්ල අතහැරලා ඒ සත්‍ය දේශනා කරන මුනිවරයා පසුපස ගමන් කරන්න ලෑස්ති වෙනවා. ඒක ලෝකේ සිදුවෙන සදාතනික ක්‍රියාවලිය. ඒක ලෝකේ සිදුවෙන සදාතනික ප්‍රතිපදාවක්. ඒක වෙනස් කරන්න කාටවත් බෑ. අද 21 වෙනි ශතවර්ෂ ලෝකේ හුඟක් දියුණුයි. මිනිස්සු හිතන් ඉන්නවා දැන් අවුරුදු 2000කට 3000කට කලින් හිටියේ බොහොම නූගත් මිනිස්සු. නමුත් අද ඒ වගේ නෙවෙයි. අද ගොඩක් මිනිස්සු දියුණුයි. අද තාක්ෂණයේ දියුණුයි. අද හුඟක් වෙනස්. ඒ මත මිනිස්සු හිතන විදිය වෙනස් වෙලා නැහැ. මිනිස්සු උත්තර දෙන විදිය, මිනිස්සු හැසිරෙන විදිය, මිනිස්සු කල්පනා කරන විදිය, මිනිස්සු සාම්ප්‍රදායික චින්තනය කෙරෙහි දක්වන ප්‍රතිචාරය, ඒවා වැළඳ ගන්න විදිය, ප්‍රතික්ෂේප කරන විදිය, ඒවා වෙනස් වෙලා නැහැ ඒ විදියමයි. ඒ නිසා මතක තියාගන්න. ලෝකේ හැමදාම සත්‍ය පහළ වුණාම සිදු කරන දෙයක් තියෙනවා. සම්ප්‍රදායෙන් වරප්‍රසාද භුක්ති විඳින පැවිද්දෝත් ශ්‍රමණයෝත් පූජකයෝත් මේ තුන්ගොල්ලෝ පාලකයන් හා එකතු වී සත්‍ය විනාශ කරන්න මහා අරගලයක් කරනවා. හැබැයි සත්‍යයට බලයක් තියෙනවා. ඒ බලය කොච්චරද කියනවනම් ඒ සියලු දෙනා එකතු වී සත්‍ය වෙනුවෙන් නැගී සිටින තනි මිනිසෙක් විනාශ කරන්න හදනකොට ඒ තනි මිනිසයා අර සියල්ලෝම පරාජයට පත් කරනවා. ඒ තමයි සත්‍යයේ තියෙන බලය. කිසි දවසක සත්‍ය විනාශ කළ නොහැක. සත්‍ය වෙනුවෙන් මනුස්ස ලෝකයේ මතුවන ප්‍රතිමූර්තිය කිසියෙකුට කිසිවක් කළ නොහැක. ඒක තමයි සත්‍යයේ ප්‍රතිමූර්තිය. මුළු ලෝකෙම එකතු වෙලා හිංසා කළත්, මුළු ලෝකෙම එකතු වෙලා අපවාද නැගුවත් කිසි දවසක මුත් කරන්න බෑ. ගෞතම බුදුහාමුදුරුව තරම් ඉතිහාසයේ අපවාද ලැබපු කෙනෙක් නෑ. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ මෙහෙම තියෙනවා. මහණෙනි, මේ ලෝකයේ මිනිස්සෙක් වැඩියෙන්ම මිනිස්සුන්ගෙන් බැනුම් අහුවනම් ඒ මමයි. ඒ වගේ තමයි මමත්. මේ 21 වෙනි ශතවර්ෂයේ බොරු චෝදනා, නින්දා, මඩ ප්‍රහාර මේ සියල්ලට ලක් වුණා නම් තේරුමක් නැතුව ඒ මමයි. හැබැයි ඒ සියල්ල ඉදිරිපස දියමන්තියක් මෙන් නිශ්චලව සිටියා නම් ඒත් මමයි. ඉතින් මං කියන්නේ ඒක ලොකු දෙයක්. මොකද මගේ ඇතුළාන්තය තුළ පවතිනා වූ අසීමිත මානසික ශක්තිය මට නැත්තම් උරගා ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. මේ පත්වෙච්ච අවබෝධය ඇත්තක්ද කියලා මටත් බලා ගන්න ඕන වුණා. ඒ බලා ගන්න ඕන් සියල්ලම මට උදව් කළා. අපි අහලා තියෙනවා ගෞතම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්න විවිධ දේවල් උන්වහන්සේ අනුගමනය කළා. ඔය ආර්ය පරිශන සූත්‍රයේ තියෙන උන්වහන්සේ දවසක් අම්සෝණයකට ගිහිල්ලා මිනි ඇටයක් ඔළුවට තියාගෙන නිදාගෙන ඉන්නකොට කොල්ල වගේක් ඇවිල්ලා උන්වහන්සේ දිහා බලලා සිතාර්ථ මැරිලා කියලා මූණට මුත්‍රා කළා. පයින් ගැහුවා. කෝටු කෑලි අරගෙන කන් වල ගැහුවා කෝටු කෑලි උන්වහන්සේගේ. නාහේ කෝටු කෑලි ගැහුවා. ගෞතම බුදුහාමුදුරුවෝ මෙහෙම කියනවා. මේ සියල්ල මා නිශ්චලව දරාගත්තා. මක් නිසාද? මට අවශ්‍ය වුණේ නැහැ මේවට උත්තර දෙන්න. මුණට චූකලේ මුත්‍රා කලේ ඇයිද කියලා අහන්න මට අවශ්‍යතාවයක් උන්නේ නැහැ. මා අවබෝධයක් සොයමින් සිටියා. මට අවශ්‍ය වුණේ නැහැ මට පයින් ගැහුවේ ඇයිද කියලාත් අහන්න. මක් නිසාද? මම ඊට වඩා උතුම් දෙයක් ගවේෂණය කළා. සත්‍ය සොයමින් සිටියා. මා මේ සියල්ලට නිශ්ශබ්ද වුණා. මේ සියල්ල සිදු වෙන්න දුන්නා.
මේ සිදුවෙන යන අතර අවබෝධයටපත් වුණා. කෙනෙක් අවබෝධයටපත් වෙන්නේ පත් කරවන්නේ සමාජයේ ඉන්න මිනිස්සු. බුදු කෙනෙක් ලෝකයට දායාද කරවන්නේ සමාජයේ ඉන්න සියලු මනුෂ්‍ය වර්ගයාගේ හිංසාව, සියලු මනුෂ්‍ය වර්ගයාගේ අසාධාරණකම්, අයුක්තිය, චපල බව, නින්දාව මේ සියල්ලටම කෙනෙක් නිශ්ශබ්දව නිහඬව මුහුණ දෙගෙන සිටියොත් ඔහුත් බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේසි තත්ත්වයටපත් වෙනවා. ඒක තමයි ලෝක ධර්මතාවය. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඒ අවබෝධයටපත් වෙනවා. ඒක වෙනස් කරන්න බෑ කාටවත්. ඒ පුද්ගලයා විනාශ කළත් ඒක වෙනස් කරන්න බෑ. ඒක අවබෝධයේ සත්‍යයක්. දෙවෙනි එක තමයි තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේශේසි. ඉස්සෙල්ලාම ඊතර වෙනවා. ඊතර වෙන වෙලා ඉවර වෙලා ඊතර වෙන විදිය කියනවා. දැන් කොහෙන්ද ඊතර වෙන්නේ? කොහොමද ඊතර වෙන විදිය කියන්නේ? ඊතර වෙන්නේ සංසාරේ. මොකද්ද සංසාරය? සංසාරය යනු ඔබ මේ ජීවත් වන මොහොත තුල ඔබේ සිතේ පැවැත්මයි. ඔබ මේ ජීවත් වන මොහොත තුල ඔබේ සිතේ පවතිනා වූ සිතුවිලි කන්දරාව, සිත් පරම්පරාව ඔබේ සසරයි. එය ඊළඟ මොහොතේදී ඔබේ අතීත සසර වෙයි. එයට ඉදිරියෙන් ඔබේ අනාගත සසර ඇත. එච්චරයි. සසර කියන්නේ මොහොත. මොහොතේ පවතින සිත. ඒකම තමයි භවයටත් පුනර්භවයටත් සංසාර පැවැත්මටත් හේතු වෙන්නේ. අවබෝධයටපත් වෙන බුදුවරු තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේශේසි. ඒ සංසාරයෙන් එතර වෙනවා. මේ කොහොමද එතර වෙන්නේ? දැන් කෙනෙක් කියලා මගෙන් ආයේ දැන් ඔබ වහන්සේ කියනවා අවබෝධයටපත් වෙන බුදුවරු සසරින් එතර වෙනවා කියලා. ඒ එතර වෙන දේ මට කියන්න. ඒතර මට කාටවත් බොරු කියන්න බෑ. මට ඇත්ත කියන්න සිද්ධ වෙනවා. මොකද බොරු කිව්වොත් ඒ ඥානවන්ත පුද්ගලයා ඒ මම කියන දේ කළා බලනවා. කළා බලලා කියනවා අපිට එහෙම එකක් උනේ නෑනේ. ඔය කියලා දෙන්නේ බොරුවක් නේ කියලා. සත්‍ය කියන්න සිද්ධ වෙනවා. මං කියන්නම් ඊතර වෙන විදිය සංසාරේ. හරි ලේසි. සියලු බුදුවරු සසරින් ඊතර වෙන හැටි හරිම කෙටියෙන් පැහැදිලි කරනවා. සංයුත්ත නිකායේ පළවෙනි සූත්‍රය ඕඝතරණ සූත්‍රය. එක දෙවියෙක් ඇවිල්ලා ගෞතම බුදුහාඳුරගෙන් අහනවා මහා මුනිවරයාණනි ඔබ මේ සසරින් එතර වුණේ කොහොමද? අපිට කෙටියෙන් කියන්න. කෙනෙක් නිවන ගැන අහුවොත් ලොකු වැල්වටාරම් කියන්න අවශ්‍ය නැහැ. හැමදාම අවබෝධයටපත් වෙච්ච උතුමන් නිවන ගැන අහුවාම දෙන්නේ කෙටි උත්තර. මෙන්න දීපු උත්තරේ. කෙනෙක් ගඟකින් එතර වෙන්න ඕනේ කියලා හිතලා පීනන්න පටන් ගත්තොත් එයා උඩ පාවෙනවා. කෙනෙක් එතර වෙන්න ඕනේ කියලා කිසිම උත්සාහයක් නොකර සිටියොත් එයා ගිලී යනවා. මම පීනුවෙත් නැහැ. මම ගිලියෙත් නැහැ. මේ දෙකටම නැතුව මම එතර වුණා. ඒ කියන්නේ එතර වෙන ක්‍රමය ඔය සසරින් යන ක්‍රමය බොහොම සහනශීලී ක්‍රමයක්. ඒකේ නෑ මොකක්වත් අමාරු දේවල් ඔය කියන විදිහට. ඒකේ පීනීමකුත් නෑ, නොපීනීමකුත් නෑ. පීනන්න නැතුව සිටීමකුත් නෑ. ඒකේ වෑයම් කිරීමකුත් නෑ, වෑයම් නොකිරීමකුත් නෑ. එහෙනම් ඒක තුල තියෙන එකම මධ්‍යම ප්‍රතිපදාවක්. මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ අபிසම්බුද්ධත්වයටපත් වුණා. ඒක තමයි ලෝකේ පවතින සිදුවෙන හැමදාම දේ. මොකක්ද මේ මධ්‍යම ප්‍රතිපදාව? පීනන්නෙත් නැතුව, වෑයම් නොකරන්නෙත් නැතුව, ඒ අන්ත දෙකට වැටෙන්නේ නැතුව සිත තබා ගන්න මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි සංසාරේ තරණය කරන්නේ. දැන් කෙනෙකුට මධ්‍යම ප්‍රතිපදාව කිව්වහම හුඟක් පොත්වලින් කියවලා තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පොත්වල තියෙන දේවල් කරන්න බෑ. දැන් එතකොට පොත්වල තියෙන දේවල් කියවලා නිවන් දකින්න බැරි එකයි. නිවන් දකින්න නම් දැකපු කෙනෙක් හොයාගන්න ඕන. හරියට දැකපු කෙනෙක්. හරියට දැකපු කෙනා අඳුනගන්නේ ඔහු කිසිවෙකුට පරාජය කරන්න බෑ. ඔහු තර්කයෙන් වාදයෙන් කිසිවෙකුට দমনය කරන්න බෑ. ඔහු දේශනා කරන නිර්වාණ මාර්ගයේ එක පුංචි තැනක්වත් වැරදි කියලා කියන්න සමර්ථ වෙච්ච කෙනෙක් නෑ. ඒ කියන්නේ ඔහු දේශනා කරන නිර්වාණ මාර්ගයේ මුල නිවැරදි. මැදත් නිවැරදි, අගත් නිවැරදි. ලෝකේ හැමදාම පහළ වෙන භ්‍රමචර්යාව උකයි. ලෝකේ භ්‍රමචර්යාව පහළ වෙන කාලෙන් කාලෙට බඹසර පහළ වෙනවා. භ්‍රමචර්යාව පහළ වෙනවා. මොකද්ද භ්‍රමචර්යාව? භ්‍රමචර්යාව කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයයි, මධ්‍යම ප්‍රතිපදාවයි. එතනින් යා භ්‍රමචර්යාවක් නැහැ.
හැමෝම හිතන්නේ භ්‍රමචර්යාව කියන්නේ සංවාසයෙන් වෙන් වී සිටීම කියලා. මා කියනවා සංවාසයෙන් වෙන් වී සිටීම පමණක් භ්‍රමචර්යාව නොවේය. සැබෑවටම භ්‍රමචර්යාව යනු මධ්‍යම ප්‍රතිපදාවයි. මා විතරක් නෙමෙයි මේක ලෝකේ සියලු බුදුරු දේශනා කරන දේශනාවක්. මේ දේශනාව ත්‍රිපිටකයේ හැමතැනම තියෙනවා. මේ දේශනාව බුදුන් වහන්සේ සිය පළක දහස් පළක ලක්ෂ පළක දේශනා පාළියේ සඳහන් කළ තියෙනවා. මධ්‍යම ප්‍රතිපදාවේ භ්‍රමචර්යාව යනු සැබෑවටම මධ්‍යම ප්‍රතිපදාවයි. මැදුම් පිළිවෙතයි. ඒ මැදුම් පිළිවෙත අනුගමනය කරන ක්‍රමය හරි ලේසි. මිනිස්සු හිතන් ඉන්නවා මේ නිවන් දකින්න එක මහා අමාරුයි කියලා නෑ. මගෙන් කවුරු හරි ඇහුවොත් ඔබ වහන්සේට රස්සාවක් කරන එකද ලේසි නිවන් දකින්න එකද ලේසි කියලා මම කියන්නේ මට රස්සාවක් නම් කරන්න බෑ. මොකද මම සියල්ල අත්හැරලා පැවිදි වෙච්ච ශ්‍රමණෙක්. ශ්‍රමණයෝ පැවිදි වෙලා රස්සාවල් කරන්නේ නෑ. ඒකට ඒගොල්ලෝ අතර බත් වෙනුවෙන් බැල මෙහෙවරකම් කරන ගිහියෙකුත් අතර කිසිම වෙනසක් නෑ. ඒ නිසා මට වඩාත්ම ලේසි රස්සාවල් කරන එක අත්හැරලා දාලා නිවන් දකින්න එක. රස්සාවක් කරනකොට වඩා ලේසි නිවන් දකින්න එක. හැබැයි ඒක ලේසි වන්නේ ඥානය වැඩිම කෙනෙකුට පමණයි. ඥානය වැඩිම කෙනෙකුට පමණයි. ඥානවන්ත වෙන්න. දැන් කෙනෙක් අහන්න පුළුවන් දැන් ඔබ වහන්සේ කියන ඥානවන්ත වෙන්න කියලා. කොහොමද ඥානවන්ත වෙන්නේ? මොකක්ද ඒකට කරන්න ඕනේ? ඒක හරි ලේසි. ජීවිතයට මුහුණ දෙන්න. කිසි තැනකින් පලා නොයන්න. ප්‍රශ්න හොයාගෙන යන්න. මිනිස්සු හැමදාම හොයන්නේ ජීවිතේ ප්‍රශ්න නැති තැන් හොයන්න යනවා. මා අනිත් පැත්තට කියනවා ප්‍රශ්න හොයාගෙන යන්න. මිනිස්සු ප්‍රශ්නයක් දැක්කහම මේ ප්‍රශ්නෙන් පලා යනවා. මා ඔබට කියනවා ප්‍රශ්නය තුලට ගිලා බහින්න කියලා. ප්‍රශ්නෙන් පලා යනකොට ඔබේ ඥානය වැඩෙන්නේ නැහැ. ප්‍රශ්නයට ගිලා බහිනකොට ඥානය වැඩෙනවා. ප්‍රශංසාව නොව නින්දාව සොයාගෙන යන්න. මිනිස්සු හැමදාම ප්‍රශංසාව සොයාගෙන යනවා. තමුන්ගේ මාන්නකාරකම නිසා. මාබට කියව අනිත් පැත්තට යන්න නින්දාව සොයාගෙන යන්න. ගෞරව කිරීම පස්සේ කළා. ගෞරව නොකිරීම සොයාගෙන යන්න. ඒක තමයි බුදුරු කරන දේශනාව. සුත්ත නිපාතේ නාලක සූත්‍රය කියවන්න. නාලක කියලා කියන්නේ ගෞතම බුදුහාමුදුරන්ගේ කාලේ ගෞතම බුදුහාමුදුර ඉපදිච්ච ගමන් අසිත කාල දේවල තමන්ගේ සහෝදරියට ගිහිල්ලා කිව්වා මහා පුරුෂ ලකුණු අනුව බැලුවාම මෙයා බුදු කෙනෙක් වෙනවා අනාගතේ. හැබැයි මට ඉන්න තරම් එච්චර කල් භාග්‍යයක් නැහැ. නංගි දරුවෙක් දැම්ම වෙන් කරන්න උන්වහන්සේගේ ශ්‍රාවකෙක් ලෙසට. නාලක තමයි ගියේ. නාලක අවුරුදු 35ක් 36ක් 40ක විතර කාලයක් සංචාරක පැවිදි ජීවිතයක් ගෙවුවා. උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණා. බුද්ධත්වයට පත් වුණාම ඇහුවා ශ්‍රවණය කළා බුදු කෙනෙක් පහළ වෙලා. දැන් මම යන්න ඕන. මගේ අභිමතාර්ථය ඉෂ්ට කරගන්න. ගියා. ඊළකෝ මම අහවල් කෙනාගේ අහවල් එක්කෙනා ඔබ වහන්සේ ඉපදෙච්චයින් පස්සේ අපේ පරපුරේ හිටපු තාපසේක් කියලා තිබ්බා බුදු කෙනෙක් පහළ වෙන බව. මම එදා ඉඳලා ඔබ වහන්සේනකන් බලාගෙන ඉන්නවා. මට ඔබ වහන්සේ හම්බ වුණා. දැන් මට කියන්න ගැලවෙන විදිය. මොකද්ද මුලින්ම කිව්වේ? සිත දැඩි කරගන්න, සිත හයිය කරගන්න. මා ඔබට කියන දෙය සිත හයිය කර නොගත්තොත් ඔබට නොතේරෙයි. ඒ කියන්නේ බුදුරු දේශනා කරන මාර්ගය සිත හයිය කරගෙන අහන්න ඕන එකක්. සිත හයිය නොවන කිසි කෙනෙකුට මේ දේශනා කරන මාර්ගයේ යන්න බෑ. මගදී කඩන් වැටෙනවා. මිනිස්සුගේ සිත දුර්වල වෙන්නේ බලාපොරොත්තු අපේක්ෂාවන් බහුල වුණාම. සීල අපේක්ෂාවන් අයින් කළ සිත නිදහස් කළාම ඒ නිර්වාණ මාර්ගයයි. ඊට පස්සේ නාලක තෙරුන්ට කියනවා අක්‍රෝෂ කිරීමත් මිනිසුන් නිඳා කරන එකත් මිනිසු වන්දනා කරන එකත් සමානව දකින්න. මේ දෙක සමානව දකින්න. ඒම ඇති. ඒකම ඇති. ඒකමම අනික් සියල්ල අතහැර යම් පැවිද්දෙක් අක්‍රෝෂ කිරීමත් වන්දනා කිරීමත් සමභාගව දකින්න පුළුවන් වෙන විදියට තමුන්ගේ හිත හදාගෙන යනවා නම් ඒ පැවිද්දා රහතෙක් වෙනවාමයි. සියල්ල අතහැර තමුන්ට කරන වන්දනාවත් තමුන්ට කරන නොසලකීමත් මේ දෙකම සමානව දකින්න. ඒකයි බුද්ධ වචනය. ලෝකේ හැමදාම අවබෝධයටපත් වෙන්නේ අනිත් පැත්තට ප්‍රතිවිරුද්ධව පටිසෝතගාමීව සිතපු මිනිස්සු. අනුසෝතගාමීව සිතන කිසිම මිනිසෙක් අවබෝධයේ පරිපූර්ණත්වයටපත් වෙන්නේ නැහැ. ලෝකෙට බුදුවරු කියන එකම මාර්ගය පටිසෝතගාමී මාර්ගය. අපි අහලා තියෙනවා සුජාතා දේවින් වහන්සේ දීපු කිරිපිනු වළඳපු සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ නේරංජනල් නදියට ගියා කියලා.
උන්වහන්සේ එතකොට මේ බුද්ධත්වය ගැන කල්පනා කරමින් සිටියේ කොහොමද මේ ගැලවීම හොයාගන්නේ? මොකක්ද ඔය කියන සංසාර විමුක්තිය? මොකක්ද ඔය කියන මාර්ගය? මොකක්ද ඔය කියන ප්‍රතිපදාව? කොහොමද එතෙන්ට යන්නේ? ඇත්තටම මෙහෙම එකක් තියනවාද? නැත්නම් මේ પરම්පරා බොරුවක්ද මේක? ඒකවත් හොයාගන්න එපා. ඇත්තටම නිවනක් කියලා එකක් තියනවාද? නැත්නම් මේ પરම්පරාවෙන් මිනිස්සු කතා කරමින් ගේන බොරුවක්ද? මේ ආදී දහසකුත් දේ උන්වහන්සේ කල්පනා කළා. කල්පනා කරලා ගිහිල්ලා නේරංජනා නදියේදී අපි අහලා තියෙනවා පාත්‍රේ කැරකුණා කියලා අනිත් පැත්තට. ඇත්තටම පාත්‍රයට වඩා කැරකුණේ උන්වහන්සේගේ හිත. පාත්‍රේ කැරකෙන්නේ නැති ඒක නෙවෙයි මෙතන වැදගත්. උන්වහන්සේ හිතන විදිහ අනිත් පැත්ත ගැහුවා. උන්වහන්සේ කල්පනා කළා මෙහිම හැමදාම මොකක් හරි ගඟක දැම්මොතින් පාවෙන වස්තුවක් ඒක ගඟ දිගේ ගඟ වතුර ගලන පැත්තට යනවා. ඇත්තටම බැරිද මොකක් හරි ක්‍රමයක් භාවිතා කළා මේක අනිත් පැත්තට යවන්න. එහෙම තාක්ෂණයක් ලෝකේ නැද්ද? ඔච්චරයි හිතුවේ. නිවන් මාර්ග සොයාගත්තා. ඔච්චරයි හොයාගත්තේ. උන්වහන්සේ අවබෝධයටපත් වුණ මාර්ගය සොයාගත්තා. ඔන්නෝකයි මාර්ගය. අනිත් පැත්තට සිතන්න ඕන. දැන් මේ ඉන්න ඔක්කොම තරුණ අය සමහරු මැදි වයසටපත් වෙලා සමහරු මහලු වෙලා ඔබගේ සදාවටම මහලු වෙලා තියෙන ශරීරයේද සිතද සිත මහලු වෙච්ච යතුසන් අපේ සිත මහලු වෙලා ශරීරය විතරයි මහලු වෙලා තියෙන්නේ සිතට කිසිවක් වෙලා නැහැ කියන යතුසන් ශරීරය විතරයි මගේ මහලුනේ මගේ හිත හයියයි සදාවටම අවබෝධයටපත් වුණා මේ අවබෝධයටපත් වෙච්ච උතුමෙකුගේ සිත ඉපදිච්ච ගමන් ළමයෙකුගේ සිතටත් වඩා පිරිසිදුයි. ඒක තමයි ඇත්ත. ඉපදිච්ච ගමන් ළමයෙක් හරි පිරිසිදුයි ඇතුළාන්තේ පබස්සර මිදම් වික්කවේ චිත්තං ආගන්තුකෙහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ටං. මහණෙනි ඉබේ ඉපදිච්ච ගමන් ළමයෙකුගේ සිත හරි ප්‍රභාස්වරයි. හැබැයි රහතෙක් නෙමෙයි. මම කියනවා කෙනෙක් මාමේ කියන මාර්ගයේ ගියොත් මම මේ කියන මාර්ගය අනුගමනය කරන්න පටන් ගත්තොත් ඊටත් වඩා ශුද්ධවන්ත භාවයටපත් වෙන බව. සදාටම ගැලවිලා නිදහස් වෙන බව. ඔවුන් පස්සෙන් පස්සට ගිහිල්ලා ඔවුන් පරිපූර්ණ ශුද්ධවන්ත භාවයට පිරිසුදු බවටපත් වෙනවා. ඒ පිරිසුදු බවටපත් කරන්න මාර්ගය තමයි පටිසෝතගාමී මාර්ගයේ ප්‍රතිවිරුද්ධ චින්තනය. ඒ ප්‍රතිවිරුද්ධ චින්තනයේ ගෞතම බුදුහාමුදුරු හොයාගත්තේ බොහොම පුංචි සිද්ධියකින් අවබෝධය කියන්නේ පොඩි දෙයක්. පටාචාරා මෙහෙණිය අවබෝධ කළේ කකුලට දාපු වතුර දිහා බලන් ඉඳලා. චුල්ලපන්තක තෙරුන් වහන්සේ අවබෝධ කළේ සුදු පාට රෙදි කෑල්ලක් පොඩි කළා. ස්වර්ණකාරක භික්ෂුව අවබෝධ කළේ නෙළුම් මලක් දිහා බලන් ඉඳලා. සෝන තෙරුන් වහන්සේ අවබෝධ කළේ වීණාවක උපමාවක් ගැන අහලා. මේ ආදී සියලු රහත්වරු ඔය කියන උතුම් මාර්ගය අවබෝධ කරන්නේ මහා ගැඹුරු භාවනාවකින් නෙවෙයි පුංචි සිද්ධියකින්. කෙනෙක් බුද්ධත්වයට පත් කරන මාර්ගය හොයාගන්නේ වතුරට වැටිච්ච පාත්‍රයක් ගලන පැත්ත ගැන බලන් ඉඳලා. ලෝකේ හැරි අමුතුයි. පුංචි දේවල් තුල මහා දේවල් සැඟවිලා තියෙනවා. පුංචි දේවල් තුල මහා දේවල් සංගවලා තියෙනවා. අපි දන්නවා විද්‍යාව අරගෙන බැලුවත් ලෝකයේ මහා විද්‍යාඥයෝ ඉන්න ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෝ. ඒගොල්ලෝ ලෝකේ හැමදාම සම්භාවනාවට පාත්‍ර වෙනවා. අපි අහලා තියෙනවා අයිසෙක් නිව්ටන් ඊළඟට වොට්සන් සහ ක්‍රික් කියලා මහා විද්‍යාඥයෝ දෙන්නෙක් ඉන්නවා. DNA අණු හොයාගත්තා. ඊළඟට ඇල්බර්ට් අයින්ස්ටයින් මේ හැමෝම මහා සොයා ගැනීම කළා. පුදුමාකාර සොයා ගැනීම කළා. හැබැයි පුංචි විද්‍යාගාර තුළ කිසි දවසක මහා විද්‍යාගාරයක මහා සොයා ගැනීමක් සිදු කොට නැත. මහා විද්‍යාගාරවල කුඩා සොයා ගැනීම කොට ඇත. කිසිම විද්‍යාගාරයක් නැති ගහක් යට වතුරක් ගලා බසින තැනක හවස දකින්න ඉරු එළියක පරවෙන මලක් දෙස පිපෙන මලක් දෙස මේ දෙස බලා සිට මහා විද්‍යාත්මක සොයා ගැනීම කොට ඇත. ඔක තමයි ලෝකේ පවතින පොදු භෞතික යථාර්ථය. ලෝකේ පවතින ආධ්‍යාත්මික යථාර්ථයත් ඔයයි. පොඩි දෙයක විශාල සොයා ගැනීමක් කරන ඒ ඔහුගේ ඥානවන්ත භාවය. හැබැයි ලෝකේ තියෙන නීතියක් තමයි ලෝකේ වැඩිම අසාධාරණයට ලක් වෙන්නේ ඥානය වැඩිම අය. ලෝකේ සමහර දේවල් සොයාගත්තාම ඒ සොයාගත්ත මිනිස්සු කුරුස වලට තියලා එන ගැහුවා. මැරුවා.
සමහරුන්ගේ ඇඟට තෙල් දාලා ගිනි තියලා පුච්චලා මැරුවා. සමහරුන්ට වසපෝල මැරුවා. සමහරු මූදගිල්ලවල මැරුවා. ඒ සම්ප්‍රදාය තුල තිබිච්ච බොරුව නොව සත්‍ය කියන්න ගිහිල්ලා. හැමදාම ලෝකේ වැඩිම අසාධාරණයට ලක් වෙන්නේ ඥානයේ වැඩිම අය. ඒ වගේමයි ලෝකේ සදාතනික වන්දනාවට පාත්‍ර වෙන්නේ ඥානයේ වැඩිම අය. ඒ ලෝකේ පවතින විශ්ව ධර්මතාවයක්. ජීවත් වෙලා ඉන්නකම් කිසි කෙනෙක් ගණන් ගන්න. අපි අහලා තියෙනවා මේ බුද්ධ වංශ පාළිය කියලා කොටසක් තියෙනවා ත්‍රිපිටකේ. ඒ බුද්ධ වංශ පාළියටත් තවත් ඊට අමතරව අටුවා, ටීකා, ටිප්පණි මේ ඔක්කොම කිව්වහම සියලු බුදුවරුන්ගේ බුද්ධ වංශ කියන්න පුළුවන්. මා ඔබට කියනවා මේ බුද්ධාන්තර 14 කලින් ජීවත් වෙච්ච පුස්ස බුදුන් ගැන. පුස්ස බුදුරජාණන් වහන්සේ එක්තරා දවසක දානයකට වැඩම කළා. ඒ වැඩම කළා මේ මිනිස්සු කලේ ඒ ගෙදර තිබිච්චවත් උන්වහන්සේට දෙන්න වේවි කියලා හිතලා මිනිස්සු ඔක්කොම උයපුවා කෑවා. ඒ මිනිස්සු උන්වහන්සේ වඩිනවයි කියලා හිතලා ලස්සන මඩුවකුත් හැදුවා උන්වහන්සේට දානේ වළඳන්න. කාලා දැන් ඉතින් දෙන්න දෙයක් නැති නිසා මඩුවටත් ගිනි තිබ්බා. පුස්ස බුදුන් වහන්සේ සංඝයා සමග අර නිවසට වැඩියා. වැඩියාම අර මිනිස්සු ඔක්කොම එකතු වෙලා උන්වහන්සේට ඉතුරු වෙච්ච ඉඳුල් පෙන්නලා මේ ඉඳුල් කාපිය කියලා නින්දා කළා. ඒ කියන්නේ මේ බුද්ධ වංශයේ දන්න ඈතම තැනත් මොනෝ විතරද ඉතුරුලා දෙන සාක්ෂි. නින්දාව පමණයි. ඒ කියන්නේ ගෞරවය පමණයි. ඈත ඉඳලම. ඉන්පසුවත් ලෝකෙ බුදුරු පහළ වුණා. විපස්සී සිකී වෙස්සබු මේ ආදී බුදුරු පහළ වුණා. ඕමෝම් බුදුරු පහළ වෙලා කාශ්‍යප බුදුන් පහළ වුණා. කාශ්‍යප බුදුහාමුදුරන්ට මිනිස්සු හරියට නින්දා කළා. කොච්චර නින්දා කළාද කිව්වොත් දවසක් මිනිහෙක් කාශ්‍යප බුදුහාමුදුරන්ට දානයකට එන්න කිව්වා. එන්න කියලා අසූචි ගෙනල්ලා මේ පොරු හදලා භාජන ගෙනල්ලා ඒ භාජන වලට අසූචි පිරෙව්වා. අසූචි පුරවලා තියලා තිබ්බා. කාශ්‍යප බුදුහාමුදුර එතනට වැඩම කළා. වැඩම කළාම කිව්වා මෙන්න කැමැති තරම් ආහාර කරගන්න කියලා අසූචි පෙන්නුවා. ඒ කියන්නේ ඔකේ තියෙන නින්දාම විතරයි. කිසිවෙක් බුදුවරුන්ට ඒ ආර්යයන් වහන්සේලාට ගෞරව කරන්නේ නැත. දැන් අපි අහලා තියෙනවා මේ කෙනෙක් නිවන් දැක්කම ඒක කියන්නේ නැහැ කියලා අමූලික බොරුවක්. කියනෝ නින්දා ලබන්න ඕන නිසා. නින්දා ලබන්න ඕන නිසා කියන්නේ. නැත්තම් මිනිස්සු ගෞරව කරන වැඩි. කෙනෙක් තමුන් ලැබපු උත්තරී මනුස්ස ධර්මයේ ප්‍රකාශ කරනවා. නින්දා ලබන්න ඕන නිසා. ගෞරවයෙන් අයින් වෙන්න ඕන නිසා. ඒක තමයි වුන්ගේ ස්වභාවය. ලෝකෙ කිසි දවසක උතුම් තත්වයට ආර්ය භාවයට පත්වෙච්ච කාටවත් ගෞරව කළේ නැහැ. ඒ ගෞරව කරන්නේ නැති නිසාම අපි ගාත හදලා වන්දනා කළා ඔය උතුම් තත්වයට පත්වෙච්ච අයට ගෞරව කරන්න ඕන කියා අපි කිව්වා. ඒ කියන්නේ හේතුනේ ගෞරව නොකළ නිසා. ආහුනේයෝ, පාහුනේයෝ, දක්ඛිනේයෝ, අංජලීකරණේයෝ කිව්වා. ඒ කියන්න අවශ්‍ය උනේ ඇයි? කිසිම ගෞරවයක් මිනිස්සු නොදක්වපු නිසා. ඒ ලෝක නීතියක්. කිසි දවසක ආර්යෙකුට මිනිස්සු ගෞරව කරන්නේ නැහැ. ඒ ලෝක නීතියක් ඒක. ගෞරව කරන්නේ මරණයෙන් පස්සේ. අපි දන්නවා ගෞතම බුද්ධ චරිතය. ඔය බුද්ධ වංශ පාළියේ ගෞතම බුද්ධ චරිතය ගත්තත් හරියට නිඳා කළා මිනිස්සු. මිනිස්සු ගැහුවා, එලෙව්වා, කකුල් තුවාල කළා, ගල් පෙරළුවා, අලින්ද රාපවල ඉස්සරහට එව්වා. ඉතින් මං අහන්නේ උන්වහන්සේ කළ වැරද්ද මොකද්ද කියලා. ස්ත්‍රී දූෂකයෙක් කියා චෝදනා කළා. මිනි මරුවෙක් කියා නිඳා කළා. මං අහන්නේ උන්වහන්සේ කළ වැරද්ද මොකද්ද කියලා. කිසිම වැරද්දක් නැහැ. කිසිම වැරද්දක් නැහැ. ලෝකේ සත්‍ය කියන අය මහා භයානක අපරාධකාරයෝ. මේ ලෝකේ මිනිසුන් අතර භයානක අපරාධකාරයෙක් සිටිනම් ඒ අපරාධකාරයාත් මමයි. මම භයානක අපරාධයක් මුළු මහත් මානව සමාජයෙම සිද්ධ කරනවා. ඒ අපරාධය තමයි නොබියව, නොපැකිලව, කිසිවෙකුට බිය නොවි සත්‍ය මිනිස්සු වෙනුවෙන් ප්‍රකාශ කිරීම. සම්ප්‍රදාය වරප්‍රසාද භුක්ති විඳින අය සත්‍ය කියන උතුමන් අපරාධකාරයෝ ලෙස දකින්න. ඒකේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් මිසක් ඒ මිනිස්සුන්ගේ නූගත්කමේ ඒ මිනිස්සුන්ගේ බත් වෙනුවෙන් කරන අරගලයේ ප්‍රශ්නයක් මිසක් වෙන ප්‍රශ්නයක් එතන නැහැ. ලෝකේ සත්‍ය කිසි කෙනෙකුට යටපත් කරන්න බෑ. ලෝකේ එකම සත්‍යයක්, එකම නිර්වාණයක්, එකම ධර්මයක් තියෙනවා. ඒ විශ්ව ධර්මය, ඒ විශ්ව ආගම, ඒ තමයි බුදුදහම. අපි දන්නවා ලෝකේ හිටපු අදත් අපි පිළිගන්න විද්‍යාඥයෙක් නේ ඇල්බර්ට් අයින්ස්ටයින්.
උන්වැහේ ලියලා තියෙනවා 2050 වසර වෙනකොට ලෝකේ දේව විශ්වාස ਸਰව බලධාරීන් මත පදනම් වෙච්ච සදාතනික මෞංකාරයක් සිටී යන විශ්වාසයේ මත පදනම් වෙච්ච සියලු ආගම් බිඳ වැටෙනවා. සියලු ආගම් බිඳ වැටිලා ලෝකේ ආගමක් මතු වෙනවා. ඒ ආගම තමයි බුදුදහම. ඔව් ඒකට වෙනත් වචනයක් පාවිච්චි කරනවා. ඒ ආගම තමයි සෝබාදහම ගැන විශ්ව රිද්මය ගැන කියන ආගම. ඒක තමයි විශ්ව ආගම. විශ්ව ආගම මතු වෙනවා. විශ්ව ආගම මතු වෙන්න පටන් අරගෙන ඒ බුද්ධ වචනයයි ඒ බුදුරුන් පෙන්වන උතුම් මාර්ගයයි නිවනයි ප්‍රත්‍යක්ෂ ඥානයයි අවබෝධයයි ලෝකේ අවබෝධයට පත් වෙන්නේ මිනිස්සු. මිනිසුන්ගේ හිතේ ගමන් අවබෝධය එක එකනා එක එක විදිහට අවබෝධ කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. මිනිසෙකුට ගෞරව කළාම සැලකුවාම මේ මිනිස්සු අවබෝධ කරන්නේ නැහැ. මිනිසෙකුට නිඳා කළාම අපහාස කළාම බොරු චෝදනා එල්ල කරාම ඒ ඔස්සේ මිනිසෙක් ඥානවන්ත වෙනවා. මම පොඩි කතාවක් කියන්නම්. මස් වෙලෙන්දෙක් හිටියා. මේ මස් වෙලෙන්ද මස් විකුණන වෙලෙන්දෙක් මස් විකුණන අතරේ මොලත් විකුණනවා. මේ මස් වෙලෙන්දයි මස් කඩේ ළඟ යාළු බල්ලෙකුත් ජීවත් වුණා. කලක්. මේ බල්ලා කරන්නේ ඉතින් අර ඉතුරු වෙච්ච මස් කෑලි, කටු කෑලි, හං කෑලි කකා මස් වෙලෙන්දගේ කඩෙත් ආරක්ෂා කරගෙන ඉන්න එක. දවසක් මස් වෙලෙන්ද පොඩ්ඩක් එළියට ගියාම බල්ලා පැනලා මොලයක් අරන් දිව්වා. දුවනකොට මස් වෙලෙන්ද කියනවා උඹ එක මොලේනේ අරගෙන යන්නේ. උඹ එක මොලේ අරගෙන යන්නේ මට මොල 100ක් දීලායි කිව්වා. මා කියන්නේ ඔහු සාර්ථක මස් වෙලෙන්දෙක්. ඔහු අර අරගෙන ගිය මොලේ ගැන කල්පනා කළේ නෑ. ඔහු කල්පනා කළා මේක අරගෙන යන්නේ මට ඊටත් වඩා දෙයක් දීලා. ලෝකේ හැමදාම මිනිස්සෙකුට අසාධාරණයට ලක් කළොත් ඒ ඔහු සැබෑවටම සාධාරණයට ලක් කරනවා. දකින්න විදිය ප්‍රශ්නයක් තියෙන්නේ. මස් වෙලෙන්ද අර ගෙනියපු මොලේ ගැන දැක්කේ නෑ. ඒ බල්ලා Tamanට උගන්වපු පාඩම් ටික ගැන කල්පනා කළා. මොකද්ද පළවෙනි පාඩම? මේ බල්ලා ආශ්‍රය නොකළ යුතුය. මේ බල්ලා ළඟින් තබා නොගත යුතුය. මේ බල්ලට ඊට පස්සේ කෑම නොදිය යුතුය. මේ බල්ලා එලවා දැමිය යුතුය. මේ බල්ලා පරිස්සම්ගෙන් පරිස්සම් විය යුතුය. මේ බල්ලා කෑදරේකි. මේ බල්ලා කෑම වෙනුවෙන් ජීවත් වන්නේ මිසක් සැබෑවටම මාගේ ආරක්ෂකයා නොවන්නේ. ඔය සියල්ලේ මිනිස්සු අවබෝධය. ඉතින් මොළ 100 නෙවෙයි මොළ 1000ක් විතර එක තිබුණා. ඒකයි මස් වෙලෙන්ද කිව්වේ උඹ එක මොලයක් අරන් යන්නේ. මට මොළ 100ක් දීලා. මා ඔබට කියන්නේ ඔබේ ජීවිතය ගන්න මේ විදිහට දකින්න. හරි වෙනස්. හරි අලුත්. හරි නැවුම්. ප්‍රබෝධයෙන් පිරීලා. ජීවන ගුණයෙන් පිරීලා. ජීවයෙන් පිරීලා. එතකොට සිත ආලෝකමත්. සිත අවදි වෙලා. ජීවිතේ කිසිම දුකක් නැහැ. හැම එකක්ම සුබවාදීව බලනවා. මොන තරම් නරක දෙයක් සිදු වුණත් ඒ හැම දෙයක් තුලම හොඳක් අපි දකිනවා. අපි හැමෝම කළු වලාකුළු වලට බය වෙනවා. හැබැයි මා ඔබට කියන්නේ කළු වලාකුළු වලට බිය නොවි එහි ඇති රිදී රේඛා දැක සතුටු වෙන්නේ නැහැ කියා. මා කියන දේ අසන්න. හැම විටම සතුටින් සිටින්න. ජීවිතේ වෙන හැම දෙයක්ම සතුටින් බාර ගන්න. කිසිවකට කම්පා නොවන්න. එයයි අවබෝධයට මාර්ගය. ඒක මේ සමාජය තුළ ඉඳගෙන ලබන අවබෝධයක් මිසක් වනාන්තරගත වෙච්ච කිසි කෙනෙක් අවබෝධ කරන්නේ නැහැ. මිගජාල සූත්‍රය කියවන්න. ගෞතම බුදුහාමුදුරන්ගේ දේශනාව සංයුක්ත නිකායේ වනාන්තරගත වීම අවබෝධයට සුදුසුකමක් නෙවෙයි. අවබෝධයට සැබෑම සුදුසුකම ඔබ ඔබේ ජීවිතයේ දෙස සිහිනුවණින් දකින්න. සිහියෙන් සිටින්න. සිත ගැන අවදියෙන් සිටින්න. සිතට කොයි වෙලාවකවත් දුක ඇති වෙන්න දෙන්න එපා. දුක ඇති වෙන්න හේතු අයින් කළා දාන්න. සිත සතුටින් තියන්න. එතකොට ඔබට මා කියන වචන තේරෙවි. ඒකයි මිනිස්සේ ලෝකේ ලබන්න පුළුවන් උතුම් අවබෝධය. යම් කෙනෙක් මේ අවබෝධයටපත් වුණොත් එයා සදාවටම එයා ගැලවිලා. එයා නිදහස් වෙලා. එයාට සසරක් නැහැ. පුනර්භවයක් නැහැ. නැවත ඉපදීමක් නැහැ. නැවත ඉපදීම නැති කළා. නැවත ඉපදීම නැති කරන එක ලේසි. හැබැයි ඒ ආයිතිය තියෙන ඥානවන්තයන්ට විතරයි. මා මේ කියන මාර්ගය මා මේ පැහැදිලි කරන නිර්වාණ ධාතුව තේරෙන්නේ සමාජයේ සිටින වැඩිම ඥානය තියන අයට. එක්ක ඉගෙනගෙන තියෙන්න ඕන හොඳට. නැත්තම් සමාජයේ සියල්ල විඳලා දැකලා කරලා අත්දැකීම් බහුල වෙන්න ඕන. අපි කියන්නේ තේරෙන වචනෙන් තැල්ලා පොඩි වෙලා තියෙන්න ඕන කියලා. අන්න ඒ අයට මං කියන එක තේරෙනවා. වෙන කිසිම මෝඩයෙකුට මං කියන එක තේරෙන්නේ නැහැ.
මං කියන මේ මාර්ගය ලෝකයේ තියෙන එකම එක සත්‍ය. මං කියන එකෙන් එහා කිසිම සත්‍යයක් නැහැ. කාට හරි තේරෙනවා නම් මම කියන එක වැරදි කියලා පුළුවන් జగතෙක් සිටිනම් එතනින් එහා එකක් මට පෙන්වන්න. සියලු දෙනා ඉදිරියේ සියලු දෙනාට අභියෝග කරනවා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ නිර්වාණ මාර්ගයෙන් එහා මාර්ගයක් කියන්න පුළුවන් නම් හැංගෙන්නේ නැතුව පඳුරු වලට මුලා වෙලා හැංගිලා ගල් ගහලා දුවන්නේ නැතුව මාගේ ඉදිරියට පැමිණ නොබියව මා සමග ප්‍රශ්න කරන්නේ නැහැ කියලා. මා මේ කියන මාර්ගය තමයි පෙර බුදුවරු දේශනා කරපු එකම මාර්ගය. මේ ගැලවීම ජීවත් වෙලා ඉන්නකොට ලැබෙන ගැලවීම. මිනිස්සු මැරුණම නිවන් දකින්නේ නැහැ. දැන් අද බෞද්ධ සමාජයේ මිත්‍යාවෙන් වැහිලා හැමෝම මැරුණම මරණ කොළවල ලියලා ගහනවා නිවන් සප ලැබේවා කියලා. හැබැයි කවුරුවත් මැරුණට නිවන් දකින්නේ නැහැ කවුරුවත්. නිවන් දකින්නේ පාන පිටි. බුද්ධ ධර්ම සජීවී ධර්මයක්. ඒ මල අජීවී ධර්මයක් නෙමෙයි. ඒක මේ Hindu, ක්‍රිස්තියානි, කතෝලික ආගම් වල වගේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් අපිට වැඩක් නැහැ. අනික මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් ගැන කාටවත් විශ්වාසත් කරන්න බෑ. මරණයෙන් අපි කාගෙන් හරි ණයක් ගන්නවා. එතකොට මේ මිනිස්සු අපිට කියනවා මම ඔයගේ ණය ගෙවනවා. හැබැයි ඔයගේ මරණයෙන් පස්සේ කියා. කවුද ණය දෙන්නේ මිනිහට? කවුරුවත් ණය දෙන්නේ නැහැ. බුද්ධ ආගම සජීවී ධර්මයක්. ඒ සජීවී ධර්මෙ පෙන්වන විමුක්ති මාර්ගය ජීවත් වෙලා ඉන්නකොට සාක්ෂාත් කරන මාර්ගයක්. ජීවත් වෙලා ඉන්නකොට නිවනක අවශ්‍යතාවය. මරුණයින් පස්සේ නිවනක් ඕන නැහැ. ඒ නිසා මම ඔබට කියන්නේ අජීවී මල ධමක අයිතිකාරයෙක් නොවි සජීවී පණ තියෙන ධමක අයිතිකාරයෙක් වෙන්න. සජීවී නිර්වාණ මාර්ගයක අයිතිකාරයෙක් වෙන්න. සැබෑම මජ්ක්‍ධිමා පටිපදා මධ්‍යම ප්‍රතිපදාවෙහි අයිතිකාරයෙක් වෙන්න. ඒ අයිතිකාරයෙක් වෙලා ඔබේ ජීවිතය දිනා ගන්න, ආලෝකමත් කරගන්න, පින්වන්ත කරගන්න, භාග්‍යවන්ත කරගන්න. සැබෑවටම භාග්‍යවන්තයා යනු මා කියන මාර්ගය අවබෝධ කළ කෙනෙක් මිසක් අන් කවරෙක්ද? අන් කිසි කෙනෙක් භාග්‍යවන්ත නොවේය. මක් නිසාද? ඔවුන්ගේ භාග්‍යවන්තය කියලා සිතාගෙන සියලු භෞතික සැප සම්පත් එක හුළඟකින්, එක වතුරකින්, එක ගින්නකින් අවසන් වී ඔවුන් අභාග්‍යවන්ත භාවයන්ටපත් වෙනවා. හැබැයි මා මේ පෙන්눔 කරන භාග්‍යවන්ත භාවය සුළඟක් හැමුවට නැති වෙන්නේ නැහැ. වැස්සක් වැස්සට හේදෙන්නේ නැහැ. ගින්නකට පිච්චෙන්නේ නැහැ. ඒ සදාතනිකයි. ඒ එකම තත්වයක්. ඒ නිසා ඒ උතුම් තත්වයටපත් වෙන්න හිත සකස් කරගත්තොත් ඔබේ ජීවිතය වාසනාවන්තයි. නැත්නම් අවාසනාවන්ත ජීවිතයක්, හිස් ජීවිතයක්, පාළු ජීවිතයක්, අන්ධකාරයෙන් පිරිච්ච ජීවිතයක්. මිනිස්සුගේ ජීවිතවලට ආලෝකයට ලැබෙන්නේ නැත්තේ, මිනිස්සු ආලෝකයටපත් වෙන්නේ නැත්තේ, මිනිස්සු හරි පටු චින්තනයකට කොටු වෙලා සිටිනවා. නිදහසේ හිතන්න, නිදහසේ කල්පනා කරන්න, මනසෙහි තියෙන සියලු මානසික විලංගු කඩලා අයින් කරන්න. මානසික විලංගු කඩලා අයින් කළොත් යම් જાතියක්, ඒ જાතිය ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා. ඒ જાතියට අවුරුදු දහස් ගානකට ජීවය ලැබෙනවා. මානසික විලංගු කඩා දාන්න නැතුව ඒ જાතිය මානසික විලංගු දාගෙන සිටියොත් ඒ જાතිය වද පීතිල විනාශයටපත් වෙනවා. જાතිය නැගිටවන්න නම් මානසික විලංගු කඩා විසුරුවන්න. සිත නිදහස් කරගන්න. අවබෝධයටපත් වෙන මාවත ගවේෂණය කොට ඒ උතුම් බුදුරු දේශනා කරන මාවතේ ගොස් හිත සැබෑවටම අවබෝධයටපත් කරගන්න උත්සාහවන්ත වෙන්න. ඒ උත්සාහය ඔත්තේ ජීවිතේ ජය ගන්න. ඔබේ ජීවිතේ ජය ගන්නවද නැද්ද කියන එක ඔබේ ප්‍රශ්නයක්. අත්ථ දීපා විහෙරත භික්ඛවේ අත්ථ සරණාන අනඤ්ඤ සරණ ධම්ම දීපා විහෙරත භික්ඛවේ ධම්ම සරණාන අනඤ්ඤ සරණ. ඔබට ආලෝකයක් වෙන්න. තමුන් ගැන සොයා ගන්න. තමුන්ගේ නිවන් මඟ ගැන සොයා ගන්න. තමුන්ගේ ආධ්‍යාත්මය ගවේෂණය කරන්න. තමුන්ගේ අඩුපාඩු දුර්වලකම් පමණක් දකින්න. අන් අය දෙස නොබලා සිටින්න. තමන් දෙසම බලා ගන්න. තමන් දෙස බලාගෙන සිටින විට ඔබ අවබෝධයටපත් වේ. පූර්ණත්වයටපත් වේ. ඒ පූර්ණත්වය ඔබට සැබෑවටම ජීවිතේ ආලෝකයේ උදා කෙරෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.